ළමයි අක්ෂය නඩංගු සංයෝග 16 වෙනි කාණ්ඩයේ රසායන යටතේ අක්ෂය නඩංගු සංයෝග යටතේ අපි අධ්‍යයනය කරනවාද ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. බලමු. ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. බලමු රූපයේ දැක්වෙන පරිදි වායුමය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ වායුමය ජලය ව්‍යුහ මේ ආකාරයට. අපිට දැන් බලන්න ජලය කෝණිකයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේ ආකාරයේ ව්‍යුහ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ව්‍යුහ. දැන් මේ බලන්නකෝ. ජලය ගත්තොත් ජලය කෝණිකයි. මේ විදිහට. ජලය එන්නේ කෝණික රටාවක්. මෙතන එක සැර යුගල් දෙකක් තියෙනවා. කෝණිකයි අංශක 104.5යි. ජලාණු. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගත්තොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේ ආකාරයට තල දෙකක තමයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පිහිටන්නේ. තල දෙකක අපි මේ විදිහට නිර්මාණය කළොත් මේ ආකාරයට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව ඔක්සිජන් පරමාණු දෙක පිහිටන්නේ මේ පොතේ. අපි පිටු දෙකක් ගත්තොත් ඔය විදිහට මෙන්න මේ ධාරය මත තමයි O පරමාණු දෙක H පරමාණු දෙක මේ ආකාරයට. මේ ආකාරයට තල දෙකක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ ඇති පරමාණු තල දෙකක පිහිටයි. තල දෙකක පිහිටනවා. මේ බන්ධන කෝණය 94.8යි. ඒ වගේම බන්ධන කෝණය අංශක 111.5යි. මේ තලාතර කෝණය. තලාතර කෝණය අංශක 111.5යි. right බලමු. දැන් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තියෙන්නේ තල දෙකක. තල දෙක අතර කෝණය තමයි 111.5. OOH කෝණය තමයි අංශක 94.8. එතකොට බන්ධන කෝණය 94.8යි. තලාතර කෝණය තමයි 111.5. එතකොට මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ ජලය ගත්තම ව්‍යුහය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුවේ පරමාණු පිහිටලා තියෙන තල දෙකක. ඒ තල දෙක තමයි මේ නිර්මාණය කරේ. මේ තල දෙක. දැන් බලන්න අක්ෂය නඩංගු සංයෝග යටතේ ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ව්‍යුහ මේ නිර්මාණය කරේ. ඒකේ බන්ධන කෝණ සහිතව මේ නිර්මාණය කළා.
ජලය අනුව වැඩිපුරම භාවිතා වන ද්‍රාවකයක්. ඔව්. ජලය පහත පරිදි අයනීකරණය වෙනවා. ජලය එච්චාන සහ ඔච්චාන බවට පත් වෙනවා. ජලයේ ස්වයං අයනීකරණය කියලා හඳුන්වන්නේ මේක. මේ තියෙන්නේ එක ජලාණුවක් දෙකට කැඩෙනවා. එච්චාන සහ ඔච්චාන. ඊළඟ ජලාණුව ඒ එච්චානය ගන්නවා. එතකොට තමයි මේ විදිහට එන්නේ. මේ බලන්න. එක ජලාණුවක් මේ විදිහට එච්චාන සහ ඔච්චාන බවට පත් වෙනවා. ඊළඟ ජලාණුව මේ එච්චාන මේ ජලාණුව ගන්න එක සැරේක්ම ප්‍රදානය කළා ප්‍රෝටෝනීකරණය වෙනවා. එතකොට එතන H3O දාන. එතකොට මෙහි සාරාංශය වන්නේ මේ ජලාණුවෙන් තමයි අයන බවට පත් වෙන්නේ. මේ ජලාණුව සම්බන්ධ වෙන්නේ මේ එච්චානය සම්බන්ධ වෙන්නේ. මේ අනුව ජලීය ද්‍රාවණයක ළමයි H ධනායන නිදහසේ නැහැ. ජලීය ද්‍රාවණයක H ධනායන නිදහසේ නැහැ. H ධනායන තියෙන්නේ වෙනත් ජලාණු මගින් ප්‍රෝටෝනීකරණය වෙලා. ප්‍රෝටෝනීකරණය වෙලා කියන්නේ H ධනායන වෙනත් ජලාණුවකින් මේ විදිහට ගන්නවා. H අයනට කියන්නේ ප්‍රෝටෝනය කියලානේ. ඒතර මේ ප්‍රෝටෝනීකරණය වෙච්ච ජලාණුව. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි මේක ලියන්න ඕනේ මේ ආකාරයට. මේ ජලාණුවයි දෙකයි H2O. මේකේ තමයි පත් වෙන්නේ මෙතන H2O එකයි මේ H අයනයි. H3O දාන AQ දාන OH ඍණ AQ. මේ තමයි ජලයේ ස්වයං අයනීකරණය. ජලයේ ස්වයං අයනීකරණය. ජලයේ ස්වයං අයනීකරණය. ජලයේ ස්වයං අයනීකරණය. जलीय स्वयं आयनीकरण में एच्चान देना ओ एच्चान द्रावणगत वेना දෙන්නම සමාන ප්‍රමාණයෙන් ගෙන තියෙන්නේ එච්චාන සහ ඔච්චාන. ඒ නිසා ජලය උදාසීනයි. මේ ජලයේ පවතින අයනීකරණය දැන් බලන්න. ඔක්සිජන් අඩංගු සඳක යටතේ අපි ආරම්භයේදී සාකච්ඡා කරන්නේ ඔක්සිජන් අඩංගු සඳක යටතේ අපි සාකච්ඡා කරන්නේ ජලය සහ हाइड्रोजन पेरोक्साइड ගැන. එතකොට ජලාණුව කෝනිකයි. हाइड्रोजन पेरोक्साइड තියෙන තල දෙකක. ජලයේ ස්වයං අයනීකරණයක් තියෙන බව අපි ඉගෙන ගත්තා. දැන් බලමු हाइड्रोजन पेरोक्साइड වල ඔක්සිකාරක හාරක ගුණ. මේ තමයි हाइड्रोजन पेरोक्साइड වල අණුවේ ඔක්සිකරණ අවස්ථාව. हाइड्रोजन पेरोक्साइड वाला में ऑक्सीकरणांक डाला तीन ऑक्सीकरणांक H ऑक्सीकरण अंक में बंधन इलेक्ट्रॉन देखा ऑक्सीजन दसरा दिन ने वड़ा विद्युत ऋण ऑक्सीजन इनसे ऑक्सीजन मत ऋण में के दाना මෙතරත් එහෙමයි බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදින්නේ ඔක්සිජන් දෙසට. ඒ නිසා H මත ධන O මත ඍණ මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදින්නේ ඔක්සිජන් දෙසට වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන්. ඒ නිසා ඔක්සිජන් අවස්ථාව මේක ඍණ එකයි මේක ඍණ එකයි. हाइड्रोजन पेरोक्साइड වල ඔක්සිකරණ අංකය O වල ඍණ එකයි
H වල ධන එකයි. දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකරණය වෙන්න ඕන. ඒ වගේම ඔක්සිහරණය වෙන්න ඕන. අපි ගත්තොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 ඍණ එක තියෙන්නේ. ඍණ එක ඍණ දෙක බාටපත් වුණොත් ඒ කියන්නේ ඔක්සිහරණය වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වීම. හරණය. ඒ කියන්නේ ඔක්සිහරණය වෙනවා නම් මෙයාට කියන නම ඔක්සිකාරක. ඔක්සිකාරකය. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන් ඔක්සිකරණාංකය වැඩි කරගන්න මේ විදිහට ඔක්සිජන් බාටපත් වෙන. ඒ බිඳුව ඍණ එකේ සිට බිඳුවට ඔක්සිකරණය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන් ඔක්සිකරණය වෙන්න. ඔක්සිකරණය වෙනවා නම් ඔක්සිකරණය වෙන කට්ටියට කියන නම ඔක්සිහාරක. මේ වෙලාවේදී මෙයාට කියන්නේ ඔක්සිහාරක. මේ අනුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට ඔක්සිහරණය විය හැකි නම් මේ විදිහට ඍණ එකේ සිට ඍණ දෙක දක්වා ඔක්සිහරණය විය හැකි නම් එයාට කියන නම ඔක්සිකාරක. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට මේ විදිහට ඔක්සිකරණය විය හැකි නම් එයාට කියන නම ඔක්සිහාරක. එසේනම් විවිධ රසායනික ප්‍රතික්‍රියාවලදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලය බවට පත් වේ නම් ඒ ඔක්සිහරණය මෙයා ඔක්සිකාරකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිජන් බවට ඔක්සිකරණය වේ නම් ඒ අවස්ථාවේදී පෙරොක්සයිඩ් ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිහාරකයක් ලෙසට. මේ නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට තියෙනවා ගුණ කාරක සහ හාරක. මේ තියෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සඳහා ඔක්සිකාරක සහ ඔක්සිහාරක. ඔක්සිකාරක ඔක්සිකාරක සහ ඔක්සිහාරක ගුණ ඇත. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සඳහා කාරක හාරක ගුණ දෙවර්ගයම තියෙනවා. දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන් ආම්ලික මාධ්‍යෙත් ඒ වගේම ක්ෂාරීය මාධ්‍යෙත් මේ ආකාරයට ඔක්සිකාරකයක් වශයෙන් ඔක්සිහාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ආම්ලික මාධ්‍යෙදිත් ක්ෂාරීය මාධ්‍යෙදිත් එයාට පුළුවන් ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. මේ බලන්න ආම්ලික මාධ්‍යකදී මෙන්ම ක්ෂාරීය මාධ්‍යකදී ඔක්සිකාරක ලෙසටත් ඔක්සිහාරක ලෙසටත් ක්‍රියා කරන්න පුළුවන්. ආම්ලික මාධ්‍යකදී මෙන්ම ක්ෂාරීය මාධ්‍යකදී ඔක්සිකාරක ලෙසටත් ඔක්සිහාරක ලෙසටත් ක්‍රියා කළ හැකිය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සඳහා ආම්ලික මාධ්‍යකදී මෙන්ම ක්ෂාරීය මාධ්‍යකදී කාරක සහ හාරක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. ආම්ලික මාධ්‍යකදී එම ඔක්සිකාරක සහ හාරක ගුණ විදහා දැක්වෙන අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා පහත දැක්වේ. ඔක්සිකාරක සහ හාරක ගුණ බලමු.
हाइड्रोजन पेरोक्साइड ऑक्सी क्षारकයක් ලෙස हाइड्रोजन पेरोक्साइड ऑक्सी क्षारकයක් ලෙස मैंने अवस्थाव දැන් අපි ප්‍රතික්‍රියා ලියමු. අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා මේ තියෙන්නේ. අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා. අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා. हाइड्रोजन पेरोक्साइड වල ऑक्सी क्षारකයක් ලෙස අපි ලියමු. हाइड्रोजन पेरोक्साइड වලට පුළුවන් මේකේ ඔක්සිජන් අවස්ථාව ඍණ 1 සිට ඍණ 2 දක්වා අඩු වෙන්න ඔක්සි හරණය වෙන්න මේ තියෙන්නේ H2O ඍණ 1 සිට ඍණ 2 දක්වා අඩු වෙන්න පුළුවන්. ඍණ 1 සිට ඍණ 2 දක්වා අඩු වෙන්න පුළුවන් නම් ඒක ඔක්සි හරණයක්. ඒ ආට තමයි කියන්නේ කාරක. එතකොට දැන් මේක තුලනය කිරීමේදී මෙතන O එකයි තියෙන්නේ මෙතන O දෙකක් තියෙනවා. අපි මුලින්ම ප්‍රතික්‍රියාවක තුලනය කරන ඔක්සිජන්. ඒ නිසා අපි මේකට ඔක්සිජන් එකතු කිරීමට කරන්නේ ජල අණුවක් එකතු කරන එක. අපි මේකට තව ජල අණුවක් එකතු කරමු. ඒ නිසා අපි මේක දෙකෙන් වැඩි කරන්නත් පුළුවන්. අපිට ඕන නම් මේක තව ජල අණුවක් ලෙස මෙහෙම ලියන්නත් පුළුවන්. මේ විදිහට. ජල අණුවක් ලෙස එකතු කළාම නැත්නම් අපි මුලින්ම කරන්න ඔක්සිජන් තුලනය කිරීම. අපි මේකේ ජල අණු තියෙන නිසා මුළු සමීකරණයම දෙකෙන් වැඩි කරනවා. මේ විදිහට දෙකෙන් වැඩි කරනවා. දෙකෙන් වැඩි කරාම H4ක් එනවා. මෙතන H2ක් තියෙනවා. මේ පැත්තට H යන දෙකක් දාන්න. දැන් සමීකරණයේ දකුණු පැත්තේ ආරෝපණය බිඳුවයි. මේ පැත්තේ ආරෝපණය ධන 2යි මෙතන. H එකේ ධන 1යි එකේව දෙකක් 2යි. ධන 2 බිඳුව කරන්න ඍණ 2ක් එකතු කරනවා. ඍණ 2ක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක්. මෙන්න අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා. ऑक्सी क्षारकයක් ලෙස. මේ ප්‍රතික්‍රියාව ऑक्सी හරණ ප්‍රතික්‍රියාවක්. ऑक्सी හරණය වීම. ऑक्सी හරණ. ऑक्सी හරණ ප්‍රතික්‍රියා. මේ විදිහට. දැන් බලමු A ऑक्सी क्षारकයක් ලෙස. දැන් අපි බලමු ऑक्सी හාරකයක් ලෙස. हाइड्रोजन पेरोक्साइड ऑक्सी हारकයක් ලෙස. हाइड्रोजन पेरोक्साइड ऑक्सी हारकයක් ලෙස. දැන් බලමු ලියන්න. ऑक्सी हारकයක් කියලා කිව්වම हाइड्रोजन पेरोक्साइड වල ඕවල ඔක්සිජන් අංකය ඍණ 1. हारකයක් නම් එයා කරණය වෙන්න ඕන. ඒ කියන්නේ ඔක්සිජන් බවට පත් වෙන්න ඕන. මේ විදිහට O2 බිඳුවයි. දැන් ඔක්සි කරණය වෙන්න ඔක්සිජන් අංකය වැඩි වෙලා මේක ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්. දැන් මේක තුලනය කරමු. මෙතන H දෙකක් වැඩිපුර මේ පැත්තේ තියෙනවා. අපි දකුණු පැත්තට H අයන දෙකක් එකතු කරමු. දැන් මේ පැත්තේ ආරෝපණය බිඳුවයි. මේ පැත්තේ ආරෝපණය බිඳුව කරන්න මේ H අයන දෙකේ ආරෝපණය ධන දෙක කැපෙන්න
ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරමු. මේ ප්‍රතික්‍රියාව ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්. ඉලෙක්ට්‍රෝන පිටවීමෙන් තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේ තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. මේ අනුව ළමයිනේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ට පුළුවන් ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. ආම්ලික මාධ්‍යකදී එම ඔක්සිකාරක ආම්ලික මාධ්‍යකදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිකාරක සහ හාරක ගුණ විදහා දැක්වෙන අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාව. මේ ළමයින්ට මතකයේ තියෙන්න ඕන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සිදුවිය හැකි අවස්ථා දෙකයි තියෙන්නේ කර්ණ හරණ. ඒ කර්ණ හරණ අවස්ථා දෙකේදීම ඔක්සිජන් වල තමයි ඔක්සිකරණ අංකය වෙනස් වෙන්නේ. පෙරොක්සයිඩ් වල ඕවල ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. ඍණ 1 සිට 0 දක්වා වැඩි වෙනවා. අනිත් අවස්ථාව පෙරොක්සයිඩ් වල ඍණ 1 සිට ඍණ 2 දක්වා අඩු වෙනවා. අඩුවීමයි වැඩිවීමයි විතරයි තියෙන්නේ. ඍණ 2 දක්වා අඩු වෙනවා. 0 දක්වා වැඩි වෙනවා. මේ අනුව ඔක්සිකරණ අවස්ථාව ඍණ 1 සිට ඍණ 2 දක්වාත් ඍණ 1 සිට 0 දක්වාත් වෙනස් වීම නිසා මේ පෙන්눔 කළේ අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා වලින් පෙරොක්සයිඩ් වල ඔක්සිකාරක ගුණ හාරක ගුණ ඊට අදාළ අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා විතරයි. දැන් බලමු ඊළඟ කොටස. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිහාරකයක් ලෙස. ඔක්සිහාරකයක් කියන්නේ ඔක්සිකරණය වෙනවා. ඔක්සිහාරක බලමු මේ කාරක. දැන් මෙතන බලන්න හාරක ලෙස. හාරක නම් කරණය වෙන්න ඕනේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මේ ඔක්සිකරණ අවස්ථාව ඍණ 1 ඔක්සිකරණ අවස්ථාව ඍණ 1 මෙතන ඍණ 1 සිට 0 දක්වා වැඩිවීම අපි ලිව්වා ආයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඍණ 1 සිට ඍණ 2 දක්වා අඩුවීම අපි සඳහන් කරපු ආයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා. මේ කරණය ඔක්සිකරණය කරණය වෙනවා නම් මේ හාරක මේක ඔක්සිකරණාංකය අඩුවීම හරණය වෙනවා නම් ඔක්සිකාරක ලෙස මේ පෙරොක්සයිඩ් වල සිදුවිය හැකි කර්ණ හරණ ප්‍රතික්‍රියා දෙක නවතවරක් පැහැදිලි කළේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයක් ලෙසින් ක්‍රියා කරන අවස්ථා බලමු. පෙරොක්සයිඩ් ඔක්සිකාරකයක් ලෙස ඒ සඳහා භාවිත කරලා තියෙනවා ෆෙරස් ලවණ ෆෙරික් බවට ඔක්සිකරණය වෙනවා. මෙතින් ධන 2 ධන 3 බවට පත් වෙනවා.
ऑक्सीकरण अंके වැඩි වෙනවා. lead sulfide මේ ඍණ 2 lead sulfide කළු පාට ඒක ධන 6 දක්වා වැඩි වෙනවා lead sulfate කළු පාට ආක්ෂේපයේ සුදු පාට වෙනවා peroxide මගින් තව වැදගත් ප්‍රතික්‍රියාවක් සල්ෆර් ඩයොක්සයිඩ් ධන 4 ඉඳලා ධන 6 දක්වා වැඩි වෙනවා සල්ෆර් ඔක්සිජන් අවස්ථා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆරික් බාටපත් වෙනවා peroxide මගින් අයඩයිඩ් අයඩීන් වෙනවා මේ ඍණයක බිඳුව බාටපත් වෙනවා අයඩයිඩ් අයඩීන් ඒ වගේම නයිට්‍රයිට් ඔක්සිජන් අවස්ථා ධන 3 නයිට්‍රේට් වෙනවා ධන 5 ඒ වගේම H2S වල සල්ෆර් ඔක්සිජන් අවස්ථාව ගත්තොත් මේකේ ඍණ 2 බිඳුව වෙනවා වැඩි වෙනවා ඒ සියලුම අවස්ථා වලදී විවිධ ප්‍රභේද ඔක්සිකරණය වෙන්නේ දැන් ප්‍රශ්නකට තියෙන්නේ මේ සියල්ල මතක තබා ගැනීම මොනවද මේ සංයෝග ටික කිව්වම හැදෙන ඵලය ඔබට කියන්න පුළුවන් වෙනවා ෆෙරස් දැම්මත් ෆෙරික් වෙනවා lead sulfide දැම්මත් lead sulfate වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් යොමු කළොත් සල්ෆියුරික් බාට ඔක්සිකරණය වෙනවා අයඩයිඩ් යොමු කළොත් අයඩීන් හැදෙනවා නයිට්‍රයිට් යොමු කළොත් නයිට්‍රේට් වෙනවා H2S යොමු කළොත් සල්ෆර් බාට කරණය වෙනවා ඒ සියල්ලම කරණය නැවත බලන්න මේ H2O2 හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකාරකයක් ලෙස ඔක්සිකාරකයක් ලෙස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙතන ඔක්සිකරණ අවස්ථාව ඍණ 1 කාරකයක් කියන්නේ හරණය වෙන්න ඕන ඔක්සිකරණ අංකය අඩු වෙන්න ඕන එයාට පුළුවන් අඩු වෙන ඍණ 2ට ඒ කියන්නේ ජලය හැදෙන්න ඕන ජලයේ ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි මේ ජලය වඩපත් වෙන්න ඕන ඍණ 2 ෆෙරස් ෆෙරික් වෙනවා lead sulfide කළු පාටයි lead sulfate සුදු පාට nitrite nitrate iodide iodine sulfur dioxide sulfuric H2S sulfur මේ ආදී වශයෙන් මේ භාවිතා කරන ලද ප්‍රභේද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් මේවා ඔක්සිකරණය කරනවා විවිධ ප්‍රභේද බවට බලමු මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සි කාරක ගුණ hydrogen peroxide oxy කාරකයක් oxy කාරකයක් ලෙස hydrogen peroxide oxy කාරකයක් ලෙස මේ බලන්න hydrogen peroxide oxy हारकයක් ලෙස oxy हारकයක් ලෙස hydrogen peroxide oxy हारकයක් ලෙස මේ බලන්න ආම්ලික මාධ්‍යයේදී මෙයාගේ ඔක්සිකරණ අංකය ඍණ 1යි ඍණ 1ට हारකයක්නේ දැන් කරණය වෙන්න ඕන මේ ඍණ 1ට බිඳුවට ඔක්සිකරණ අවස්ථාව බිඳුව ඔක්සිකරණ අවස්ථාව බිඳුව මෙයාගේ ඔක්සිකරණ අංකය ඍණ 1ට බිඳුව දක්වා වැඩි වෙනවා මේ අනුව කරණය වෙනවා මෙයා කරණය වෙනවා කියන්නේ ඔක්සි
හාරකයක් ඔක්සි හාරකයක් ලෙස එයා ඔක්සි හාරකයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ. හාරකයක් බලන්න ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් පර්මැංගනේට් මැංගනස් බවට හරණය වෙනවා. මෙයා හාරකය ඒගොල්ල හරණය කරලා දානවා. ඩයික්‍රොමේට් ඔක්සි හරණය වෙනවා ධන 6 ඉඳලා ධන 3 ද ක්‍රෝමියම් ධන 3. මැංගනීස් ඩයොක්සයිඩ් ධන 4 ඉඳලා ධන 2කට පත් වෙනවා. සිල් ඔක්සයිඩ් දුඹුරු පාටයි ඒක රිදී බවට පත් වෙනවා. රිදී කළු. රිදී ලෝහ පෘෂ්ඨයක වනාරි පෘෂ්ඨයක ආලේප කරලා තිබුණත් ඉතා තුනී ස්තර ලෙස දිලිසෙනවා. රිදී ලෝහය එකට එකතු කළොත් විශාල වශයෙන් කළු පාටට නිරීක්ෂණය වෙන්නේ. ඒකයි කළු කියලා දාලා තියෙන්නේ. ඉතා සියුම් ස්තරයක් ආලේප කළොත් ඒක තමයි දිලිසෙන්නේ. මේ අනවා ආම්ලික මාධ්‍යයේදී ඔක්සි හරණය වන අවස්ථා. පර්මැංගනේට් ධන 7 ඉඳලා ධන 2ට දම් ලා රෝස. තැඹිලි පාට කොළ පාට. මැංගනීස් ඩයොක්සයිඩ් දුඹුරු පාට ලා රෝස. මැංගනස්. සිල් ඔක්සයිඩ් දුඹුරු රිදී පාට පත් වීම කළු පාට. මේ කාරක හාරක ප්‍රතික්‍රියා දැන් බලන්න ආම්ලික මාධ්‍යයේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා ඔක්සිජන් ලබා දෙනවා. තුලිත සමීකරණය ගොඩනගන්න තියෙන. බලමු මේ සමීකරණය ගොඩනගන හැටි. මේ බලන්න පර්මැංගනේට් මැංගනස් බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් ඔක්සිජන් ලැබෙනවා. මේකෙන් ඔක්සිජන් ආම්ලික මාධ්‍යකදී මේ බලන්න ආම්ලික මාධ්‍යකදී පර්මැංගනේට් අයන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කළා ප්‍රතිඵල ලෙස ලැබෙන්නේ මැංගනස් සහ ඔක්සිජන්. මේ ප්‍රතික්‍රියාවේ තුලිත අයනික සමීකරණය ගොඩනගන්න. එතකොට මේ ළමයි පර්මැංගනේට් මැංගනස් බවට අර්ධ අයන ඉලෙක්ට්‍රෝන ප්‍රතික්‍රියාව ගොඩනගන්න ඕන. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිජන් බවට පත් වෙන්නේ. මේ තියෙන්නේ පර්මැංගනේට් මැංගනස් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිජන්. දැන් මෙතන තුලිත අයනික සමීකරණ අපි ලියමු. මේ පැත්තේ දෙපැත්තම මැංගනස් හරි O මේ පැත්තේ 4යි දකුණු පැත්තේ නැහැ. ඒ සඳහා ජලාණු 4ක් දාන්න. මුලින්ම කරන්නේ ජලාණු 4ක් දාන එක. O4 බැලන්ස් වෙන්න. මේකෙදී මුලින්ම කරන්නේ O හරි H විතරයි මැද පාඩුව තියෙන්නේ. දකුණු පැත්තේ H යන දානවා. මේ පළවෙනිම කරේ මේ පැත්තට H යන දමා මේකදී කරේ ජලය දාපු එක. O4 මුලින්ම ඔක්සිජන් බැලන්ස් කරන්න ඕනේ. O මදි මේ පැත්තට නිසා ජලාණු 4ක් දැම්මා. මේකේ O හරි H නිසා H යන දානවා. ඊගල දෙවනවා අපි කරන්නේ ඔක්සිජන් තුලිත නම් H යන එකතු කරන එක. දැන් මේ පැත්තට O හරි H වැඩි 8ක්. මේ පැත්තට අපි H යන 8ක් දාමු. දැන් මේ සමීකරණේ O හරි H හරි සියල්ලම හරි. ආරෝපණය විතරයි තුලනය කරන්න ඕනේ. දැන් මේක ඊළඟ පියවර තමයි ආරෝපණය තුලනය කිරීම. මේ පැත්තේ ආරෝපණය ධන 2යි. මේ පැත්තේ ආරෝපණය ධන 8යි. H යන 8. මෙතන ඍණ 1යි 8න් එකක් ගියාම 7යි. 7 2 දක්වා අඩු කරන්න ඍණ 5ක් දාන්න. ඉලෙක්ට්‍රෝන 5. මේ පැත්තේ ආරෝපණය බිඳුවයි.
මෙතනත් බිඳුවයි මෙතන තියෙන ධන දෙකක්. දකුණු පැත්තේ ධන දෙකයි. වම් පැත්තේ බිඳුවයි. ධන දෙක බිඳුව කරන්න. ඉලෙක්ට්‍රෝන දෙකක් දානවා. මේක පළවෙනි එක. මේක දෙවෙනි එක. පළවෙනි එකයි දෙවෙනි එකයි එකට එකතු කරනවා. ඉලෙක්ට්‍රෝන කැපෙන. අපි පළවන සමීකරණය වැඩි කරනවා දෙකෙන්. පළවන සමීකරණ දෙකෙන් වැඩි කළාම මේ බලන්න ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවා. මෙයා එතකොට ඉලෙක්ට්‍රෝන 10ක් අරගෙන ලබාගෙන ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එහෙනම් මෙයා විසින් ඉලෙක්ට්‍රෝන 10ක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝන 10ක් පිට කරනවා නම් එක පෙරොක්සයිඩ් එකකින් එන්නේ ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් පෙරොක්සයිඩ් 5ක් වෙනවා. 5ක් වුණොත් 10ක් වෙනවා. එහෙනම් අපි දෙවෙනි සමීකරණය වැඩි කරනවා 5න්. දෙවෙනි එක 5න් වැඩි කරනවා. දැන් එකතු කරනවා. පළවෙනි එක දෙකෙන් වැඩි කරාම 2යි permanganate ඊතලයක් 2යි manganese. පළවෙනි එක දෙකෙන් 2යි 2යි. දෙවෙනි එක 5න් 5යි hydrogen peroxide 5යි oxygen. දැන් එච්චාන සහ ජලාණු දෙපැත්තම බලලා තුලනය කරන්න. පළවෙනි සමීකරණ දෙකෙන් වැඩි කරාම ජලාණු 8ක් වෙනවා මෙතන. වෙන කොහෙවත් ජලාණු නැහැ. ඒ නිසා මේ පැත්තේ අපි ජලාණු 8ක් ලියනවා. ඒ වගේම පළවෙනි එක අපි දෙකෙන් වැඩි කරාම එච්චාන 16ක් වෙනවා. මෙතන අපි 5න් වැඩි කරේ. 5න් වැඩි කරාම මෙතන එච්චාන 10ක්. ඊතලෙන් දකුණු පැත්තේ එච්චාන 10යි. ඊතලෙන් වම් පැත්තේ එච්චාන 16යි. 16න් අර පැත්තේ 10 අඩු කළාම 6ක් ඉතුරුනවා. 6යි H ධන. දැන් බලන්න තුලනය කළා. හරිද කළා? 5 වරක් 2 10යි 6 16යි. 8 වරක් 2 16යි. හරි. ඔක්සිජන් 5 වරක් 2 10යි මෙතන 8යි. 18යි. මෙතන 5 වරක් 2 10යි මෙතන 8යි 18යි. සමීකරණය තුලිතයි. මේ තමයි තුලිත ආයනික සමීකරණය. අපෙන් අහලා තියෙන්නේ තුලිත ආයනික සමීකරණය ගොඩනගා ගන්න. ඔබට පේනනේ තුලිත ආයනික සමීකරණය. මේ සමීකරණය පරිදි ඔබට පේන ස්ටොයිකියෝමීටරය permanganate දෙකකට peroxide 5. permanganate දෙකක් එක්ක peroxide 5ක් ප්‍රතික්‍රියා කරන ඉතුරු නැතුව ඒ තමයි ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය පරිදි ස්ටොයිකියෝමීටරක සංගුණක කිව්වේ. ස්ටොයිකියෝමීටරක සංගුණක අතර අනුපාතය කිව්වේ 2ට 5යි. මේකේ මෝල දෙකක් එක්ක මේකේ මෝල 5ක් ඉතුරු නැතුව ප්‍රතික්‍රියා කරනවා. බලමු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විරංජනකාරක ගුණ. ඔබ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන ඉගෙන ගත්තා. ඔක්සිකාරකයක්, ඔක්සිහාරකයක්, ඒ වගේම විරංජනකාරකයක්. ඒ විරංජනකාරක ගුණ පැහැදිලි කරන්න මේ බලන්නේ අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන් ඕසෝන් වගේ පරමාණුක ඔක්සිජන් දෙන්න. ඕසෝන් විරංජනකාරකයක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලටත් පුළුවන් පරමාණුක ඔක්සිජන් නිදහස් කරන්න. අන්නේ පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍ය විරංජනය කරනවා. වර්ණවත් ද්‍රව්‍ය සුදු පැහැ කරනවා. නැත්නම් අවර්ණ තත්වයකට පත් කරනවා. මේ බලන්න. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පරමාණුක ඔක්සිජන් ලබා දෙමින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන් පරමාණුක ඔක්සිජන් ලබා දෙමින් ඒ වර්ණවත් ද්‍රව්‍ය ඔක්සිකරණය කරමින් විරංජනකාරකයක් ලෙස හැසිරෙන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන් පරමාණුක ඔක්සිජන් නිදහස් කරමින් වර්ණවත් දේ
ऑक्सीकरणे कल्ला शुद्ध पैती हो वर्ण नैति द्रव्य बर्बाद करा मैं बला हाइड्रोजन पेरोक्साइड बुला जले सा परमाणु का ऑक्सीजन मैं तुम्हें परमाणु का ऑक्सीजन मैं तीन परमाणु का ऑक्सीजन ए परमाणु का ऑक्सीजन मंगी पुलवांगे आटा वर्णवा द्रव्य शुद्ध पैती द्रव्य नतंग अवर्ण द्रव्य बाउट ऑक्सीकरणे करा वर्णवादे ऑक्सीकरणे मैं अनवा अभिगातोत हाइड्रोजन पेरोक्साइड विरंजन कारक H2O2 विरंजन कारक यार पुलवांग हाइड्रोजन पेरोक्साइड वरटा X नमति वर्णवत द्रव्य एक्सो बाउट मेक शुद्ध नता अवर्ण वर्णवत द्रव्य शुद्ध पाठ हो अवर्ण द्रव्य बड़ ऑक्सीकरणीकरण ऑक्सीकरणीकरण मैं वेलायदी पेरोक्साइड और तेरे गुणांगे थमाई मैं ऑक्सीकरणीकरण है कि मैं बुलांग ऑक्सीकारक गुण हाइड्रोजन पेरोक्साइड और तेरा ऑक्सीकारक गुण एनिसा वर्ण द्रव्य शुद्ध पैती हो अवर्ण द्रव्य का ऑक्सीकरणीकरण पुला मैं वगे माई ओसोन 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 और पुलवांग ऑक्सीजन लबा देविंग परमाणु का ऑक्सीजन लबा दे मैं तमाई परमाणु का ऑक्सीजन परमाणु का ऑक्सीजन परमाणु का ऑक्सीजन हाइड्रोजन पेरोक्साइड आकारेटमा X नमति वर्णवत द्रव्य में आकारेट एक्सो शुद्ध पाठ नतंग अवर्ण द्रव्य बात करना ओजोन में अनु लमाई हाइड्रोजन पेरोक्साइड वितरक नेवेई एक ऑक्सीकरण में विरंजन बीमा ओजोन विरंजन कारक है ओजोन में वेलायदी में ऑक्सीकरण करना में ऑक्सीकारक 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 अपने बुलवांग मितना सठान कराना ऑक्सीकारक एक आगे मां विरंजन कारक विरंजन कारक विरंजन कारक
ඔක්සිකාරකයක්. ඕසෝන් කියන්නේ විරංජනකාරකයක්, ඒ වගේම ඔක්සිකාරකයක්. විරංජනකාරකයක්. हाइड्रोजन पेरोक्साइड ऑक्सीकारकයක්, ऑक्सीहारකයක්, ආම්ලික ක්ෂාරීය මාධ්‍ය දෙකේදීම. ඒ වගේම අපි ඒ हाइड्रोजन पेरोक्साइड ऑक्सीकारක හාරක, ඒ වගේම විරංජනකාරක, ඕසෝනොත් විරංජනකාරකයක්. මේ අනුව हाइड्रोजन पेरोक्साइड වල විරංජනකාරක ගුණ පැහැදිලි කළේ. हाइड्रोजन पेरोक्साइड වගේම විරංජනකාරක हाइड्रोजन पेरोक्साइड ඕසෝන් මේ දෙන්නම විරංජනයේදී විරංජන ක්‍රියාවේදී ඔක්සිකාරක වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ප්‍රභේද දෙකම විරංජන ක්‍රියාවේදී ඔක්සිකාරක ලෙස ක්‍රියා කරයි. මේ දෙන්නගේම පරමාණුක ඔක්සිජන්, මේ දෙන්නම පරමාණුක ඔක්සිජන් දීලා වර්ණවත් ද්‍රව්‍ය සුදු පැහැති හෝ අවර්ණ ද්‍රව්‍යයකට ඔක්සීකරණය කරනවා. මේ දෙන්නම ඔක්සිකාරකයක් වශයෙන් තමයි හැසිරෙන්නේ. විරංජන ක්‍රියාවේදී මේ ප්‍රභේද දෙකම ඔක්සිකාරකයක් ලෙස හැසිරෙන්නේ. දැන් මේවා මතක තියාගන්න ඕන ළමයි. हाइड्रोजन पेरोक्साइड ඒ වගේම ඔක්සිජන් ඒ ප්‍රභේද දෙකම විරංජන කාරක. हाइड्रोजन पेरोक्साइड ඕසෝන් මේ ප්‍රභේද දෙකම විරංජන කාරක. දැන් බලන්න මෙතන මේ ප්‍රභේද දෙක ගැන අපි කතා කළේ. हाइड्रोजन पेरोक्साइड ගැන. පරමාණුක ඔක්සිජන් ලබා දෙමින් විරංජන ක්‍රියාවට සහභාගී වෙනවා. हाइड्रोजन पेरोक्साइड වල විරංජනකාරක ගුණ हाइड्रोजन पेरोक्साइड වල පරමාණුක ඔක්සිජන් ලබා දෙමින් මේ තියෙන हाइड्रोजन पेरोक्साइड පරමාණුක ඔක්සිජන් ලබා දෙමින් වර්ණවත් ද්‍රව්‍ය ඔක්සීකරණය කරනවා. මේ पेरोक्साइड ලබා දෙන පරමාණුක ඔක්සිජන් මගින් වර්ණවත් ද්‍රව්‍ය සුදු පැහැති ද්‍රව්‍ය බවට ඔක්සීකරණය කරනවා. ඔබට පේනවා විරංජන ක්‍රියාවේදී हाइड्रोजन पेरोक्साइड මේ අනුව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. हाइड्रोजन पेरोक्साइड ඔක්සීකාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. पेरोक्साइड ඔක්සීකාරකයක් ලෙස තමයි හැසිරලා තියෙන්නේ මේ විරංජන ක්‍රියාවේදී. हाइड्रोजन पेरोक्साइड ගබඩා කරන්න ඕනේ අඳුරු පැහැති දුඹුරු පැහැති බෝතල තුල. එසේ නොකළොත් මොනවද වෙන්නේ? හිරු එළිය යටතේදී මෙතෙන් हाइड्रोजन पेरोक्साइड හිරු එළිය යටතේදී වියෝජන ලක් වෙනවා. අඳුරු බෝතල් තුල තමයි पेरोक्साइड දාන්න ඕනේ. हाइड्रोजन पेरोक्साइड ගබඩා කරලා තියන්න ඕනේ අඳුරු බෝතල තුල. हाइड्रोजन पेरोक्साइड අවර්ණ උක්කු ද්‍රවයක්. අවර්ණ ද්‍රවයක්. සංශුද්ධ हाइड्रोजन पेरोक्साइड संशुद्ध हाइड्रोजन पेरोक्साइड
අවර්ණ උකුද්‍රවයක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කරන්න ඕනේ අඳුරු බෝතල තුල. එසේ නොකළොත් වෙන්නේ වියෝචනය වෙනවා ජලය සහ ඔක්සිජන් බවට. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙනවා H2O2 වියෝජනය වෙනවා ජලය සහ ඔක්සිජන් බවට. මේ විදිහට පාරජම්බල කිරණ වලින් ලැබෙන ශක්තිය යටතේ E = H-. නැත්නම් අපි රත් කළොත් අනිවාර්යයෙන්ම වියෝජනය වෙනවා. එතන මෙන්න මේ හිරු එළිය යටතේ මේ ආකාරයේ වියෝජනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ආරක්ෂා කරලා තියන්න නම් හිරු එළිය නොයැටෙන පරිසරයක ගබඩා කළ යුතුයි. හිරු එළිය නොයැටෙන පරිසරයක ගබඩා කරලා තියන්න ඕන. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල වියෝජනය ගත්තොත් බලන්න පෙරොක්සයිඩ් වල ඕවල ඔක්සිජන් අවස්ථාව ඍණ 1යි. මෙතන ඍණ 2යි. මෙතන 0යි. ඍණ 1 ඍණ 2 බවට ඔක්සිහරණය වෙනවා. එකම ප්‍රභේදයේ ඔක්සිජන් මේ ඔක්සිකරණය වෙනවා. කරණයයි හරණයයි දෙකම වෙනවා මේ වෙලාවේදී. ඒ නිසා මේ සිද්ධිය හඳුන්වන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල දීදාකරණයක් ලෙස. මේ තියෙන්නේ H2O2 වල දීදාකරණයක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල දීදාකරණයක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩා කරන්න ඕනේ හිරු එළිය නොවැටෙන තැනක. නැත්නම් මේ වියෝචනය සිද්ධ වෙනවා. මේ වියෝචනය දීදාකරණ ප්‍රතික්‍රියාව. බලමු දීදාකරණය. මේ තියෙන්නේ පෙරොක්සයිඩ් වල දීදාකරණය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දීදාකරණයෙන් ජලය සහ ඔක්සිජන් බවට පත් වෙන්නේ. වායමය ඔක්සිජන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පරමාණුක ඔක්සිජන් ලබා දෙන නිසා එය විෂ බීජ නාශනය. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පරමාණුක ඔක්සිජන්. මේ තියෙන්නේ H2O2 වලින් පරමාණුක ඔක්සිජන් ලබා දෙනවා. පරමාණුක ඔක්සිජන් මේ තියෙන්නේ ඕසෝන් වලින් පරමාණුක ඔක්සිජන් ලබා දෙනවා. මේ නිසා ඕසෝන් භාවිත කරන ජලයේ විෂ බීජ හරණ ක්‍රියාවලියට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පරමාණුක ඔක්සිජන් ලබා දෙන නිසා ඒ විෂ බීජ නාශක ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරනවා. මේ අනුව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ගුණාංග යටතේ මේ වන විට අපි ඉගෙනගෙන තියෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රයෝජන ඒ වගේම ගුණ යටතේ ඔක්සි කාරකයක් ඒ වගේම ඔක්සි හාරකයක් තව මොනවද ළමයි කියන්න පුළුවන්? කාරක හාරක තව විරංජන කාරකයක් විරංජන කාරකයක් විෂ බීජ නාශකයක්
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පොල්ලෙලි කොහු වල දුමුරු පැහැය අඩු කිරීමට පාවිච්චි කරන විරංජන කාරකයක් ලෙස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 විරංජන කාරකයක් ලෙස භාවිතය පළවෙනි එක කොහු කර්මාන්තයේදී කොහුවල දුමුරු පැහැය වෙනස් කිරීමට එහි දුමුරු පැහැය වෙනස් කිරීමට දුඹුරු පැහැය වෙනස් කිරීමට යොදා ගැනීම ඒ වගේම ඒ කොහු කර්මාන්තයේ ඒ වගේම රූප ලාවන්‍ය කටයුතු වලදී හිස කෙස්වල වර්ණය වෙනස් කිරීමට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරනවා. රූප ලාවන්‍ය කටයුතු වලදී හිස කෙස් වල වර්ණය වෙනස් කිරීමට යොදා ගන්නවා. ඒ වගේම මේ විරංජන කාරකයක් වශයෙන් යෙදෙන අවස්ථා ගැන කිව්වේ කොහු කර්මාන්තයේදී එක් ප්‍රභේදවල දුමුරු පැහැය වෙනස් කිරීමට රූප ලාවන්‍ය කටයුතු වලදී හිස කෙස්වල වර්ණය වෙනස් කිරීමට අපි තුවාලයකට දාන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔලුවට දාගත්තොත් හිස කෙස් සුදු පාට වෙයි විරංජනය වෙලා. ඒ වගේම රෙදිපිලි නිෂ්පාදනයේදී විශේෂයෙන්ම ඩෙනිම් වර්ග නිෂ්පාදනයේදී ඒ ඩෙනිම් රෙදිවල පැහැ වෙනස් කිරීමට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පාවිච්චි කරනවා. රෙදිපිලි කර්මාන්තයේදී ඩෙනිම් රෙදි ඒවායේ වර්ණ ඒවේ වර්ණ රෙදිපිලි කර්මාන්තයේදී ඩෙනිම් රෙදි වගේ වයි ඒවායේ වර්ණ වෙනස් කිරීමට යොදා ගැනීම මේ තමයි විරංජන කාරකයක් ලෙස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිත කරන අවස්ථා. මේ තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විවිධ ගුණ හෝ ප්‍රයෝජන යටතේ
මේවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සි කාරක හාරක ඒ වගේම ඔක්සිකාරක ඒ වගේම ඔක්සිහාරක විරංජනකාරක විරංජනකාරක විෂබීජනාශක මේ තමයි ඔබ ඉගෙන ගත්ත හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල විවිධ ගුණ සහ ප්‍රයෝජන ලෙස යොදා ගන්න අවස්ථා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සි කාරකයක් ඔක්සිහාරකයක් විරංජනකාරකයක් විෂබීජනාශකයක් මේ විවිධ අවස්ථා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රයෝජන යටතේ විරංජනකාරකයක් ලෙස කොහු කර්මාන්තයේදී ඩෙනිම් රෙදිවල වර්ණය වෙනස් කිරීමට යොදා ගැනීම, හිසකෙස් වල වර්ණය වෙනස් කිරීමට යොදා ගැනීම, විෂබීජනාශකයක් ලෙස රෝහල් තුල භාවිත කෙරේ. මේ තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රයෝජන මේ සඳහන් කළේ. ළමයි අපි ඔක්සිජන් අඩංගු සංයෝග යටතේ ජලය සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල රසායනය සාකච්ඡා කළේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ප්‍රයෝජන රසක් සාකච්ඡා කළා. ඒ වගේම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල ඔක්සිකාරක හාර ගුණ කතා කළා. අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු 16 වෙනි ඛණ්ඩයේ සල්ෆර් වල රසායනය.